2020 නොවැම්බර් 6 සිකුරාදා සිරස්තල මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් සති දෙකක් තුළ මරණ දහසයක්. රිජ්වේ රෝහලෙත් දරුවන් 20කට කොවිඩ් වැළඳි බවක් නිරෝගී දරුවෙකු බිහි කරයි. මුහුණු ආවරණ නොදැමූ 30කට අධිකරණයෙන් දඩ. වැරදි තොරතුරු සැපයුවහොත් දැඩි දඬුවම්. වැරදි නමක් ලිපිනයක් සටහන් කරනවා නම් අවුරුදු 5 දක්වා කාලයක බන්ධනාගාර ගත කිරීමකින් රෝහල් ගත කෙරෙන කොවිඩ් රෝගීන් දින 14කට පසු PCR පරීක්ෂණයකින් තොරව මුදා හැරීමේ තීරණයක්. කොවිඩ් මැද ඇරඹි උසස් පෙළ අවසන්. උත්තර පත්‍ර පරීක්ෂාව සති දෙකකින්. පිළිතුරුවක් ඇගීම සඳහා සියලු කටයුතු සූදානම්. අමරිකානු ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵල අදත් නිකුත් නොවේ. තැන තැන ගැටුම්. From Ada Derana, this is Ada Derana Prime Time with Dilka Saman Mali and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. ආයුබෝවන්. ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. මෙරට දෙවැනි කොවිඩ් රැල්ල ආරම්භ වී සති දෙකක් වැනි කෙටි කලක් තුලදී පුද්ගලින් 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 23කට සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවන් 20 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වුණා. එමෙන්න කොවිඩ් වැළඳි මවක් අද නිරෝගී දරු උපතක් සිදු කළා. මෙරට දෙවෙනි කොවිඩ් රැල්ල වන මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුර ආරම්භ වී අදට දින 35ක් ගත වී අවසන්. එම කාලය තුළ වාර්තා වූ ආසාදිතයින් ගණන 9096ක් වනවා. ඉන් 7048ක්ම පෙර ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් වන අතර 1041ක් මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන්ද 1007ක් පෑලියගොඩ මාළු වෙළඳපොලේ පුද්ගලයින්ද වනවා. ඉන් 3200ක් මේ වන විටත් පූර්ණ සුවය ලබා අවසන්. පළමු කොවිඩ් රැල්ල ආරම්භයෙන් මාස 9ක් තුළ වාර්තා වුණේ මරණ 13ක් පමණයි. නමුත් දෙවැනි කොවිඩ් රැල්ල ආරම්භ වී ගත වූ අවසන් දෙසතිය තුළ පුද්ගලයන් 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඉන් සැලකිය යුතු පිරිසක් නිවෙස් තුළදී මිය ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. යම්කිසි කෙනෙක් නිදංගත රෝගවලින් පෙළෙනවා නම් ඒ වගේ කෙනෙකුට COVID-19 රෝගය ආසාදනය වුණාම මිය යාමට තියෙන සම්භාවිතාවය ඉතාමත්ම අධිකයි. COVID-19 රෝගය නිසා නිවස තුලදී මිය ගිය කිහිප දෙනෙක්ම විශේෂයෙන්ම කොළඹ මහනගර සභා සීමාව තුලදී අපි හඳුනාගත්තා. එයින් තේරුම් ගන්න ඕනේ අපි PCR පරීක්ෂණ කරන අතරතුර තවදුරටත් රෝගීන් සිටිනවා. ඔවුන් හඳුනා ගැනීමට අපිට අවශ්‍යයි. මහල් නිවාස වගේ ස්ථානවල ජීවත් වෙන අයට අපි උපදෙස් ලබා දෙන්නේ කිසිම විදියකින් අනිත් ගෙවල් වලට යෑම සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕන, පුළුවන් තරම් සීමා කරන්න ඕන. දැන් අපි මෙච්චර දවස් රෝගීන් ගැන කතා කර හිටියේ. ඉදිරි සතිය දෙක මාසෙ වෙනකොට දෙසැම්බර් මුල වෙනකොට අපිට මරණ ගාන ගැන වැඩියෙන් කතා කරන්න වෙන තත්ත්වයක් දැන් නිර්මාණය වෙමින් තියෙනවා. මේක ඉතාම භයානක තත්ත්වයක්. අපි කිව්වා මේ සමාජය තුලින් රෝගීන් හම්බ වෙන්න ගත්ත මොහොතකදී මේ තිබිච්ච චිත්‍රය සම්පූර්ණයෙන් උඩු යටිකුරු වෙනවා කියලා. දැන් අද ඒක සිද්ධ වෙමින් තියෙනවා. දවසට මරණ 5ක්. හෙට මේක මරණ 6ක් වෙයිද 10ක් වෙයිද නැත්නම් අනිත් පැත්තට අපිට මරණ ගාන අඩු කරගන්න පුළුවන් වේද කියලා තීරණය කරන්න වෙන්නේ අපි මේ මොහොතේදී මේ මරණ ගැන හිතලා හරි තීන්දුව ගත්තොත්. මාස 9ටම මරණ 13යි, දවස් 14 ඇතුළත 14ට ආසන්න කාලයක් ඇතුළත මරණ 16යි. 9 වෙනිදා මේ ඇඳිරි නීති ඉවත් කරනවා නම් අපි තීරණය කළ යුතු කාරණේ තමයි අපි අර රෝග ව්‍යාප්තිය පාලනය කළාද තියෙන්නේ. අපි අර කන්ටැක්ස් ටික සේරම ට්‍රේස් කරලා ඉවරද? දැන් සමාජයට අර ඒ වටේදී ආපු ඒවායින් අවදානමක් නැද්ද? ඒ කන්ටැක්ස් ටික ට්‍රේස් කරලා විතරක්මද එයාට PCR කරලා ලෙඩ්ඩු කවුද ලෙඩ්ඩු නොවන කවුද කියලා අපි තීරණය කරලා ඉවරද? රටේ ආර්ථිකය මේ සේරමත් එක්ක අපි තීරණය කරන්න ඕන වුණාට මේ සෞඛ්‍ය මූලික හරයන් ටික අපිට අමතක කරලා තීරණ ගන්න බැරි තත්ත්වයක් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. ඊයේ දිනේ තුලදී මෙරටින් COVID-19 වෛරස් ආසාදිතයින් 383ක් හඳුනා ගැනුණා. ඉන් වැඩිම පිරිස වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 168ක්. ගම්පහින් 157ක්, කළුතරින් 24ක්, කෑගල්ලෙන් 6ක්, මාතරින් 5ක්, මඩකලපුව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් එක් අයෙකු බැගින්ද ඊයේ දිනේදී හඳුනා ගැනුණා. එම ආසාදිතයින් අතර පොලිස් නිලධාරීන් 21 දෙනෙකු වනවා.
කොළඹ රිජ්වේ ආර්යා ළමාරෝහලේ වෛද්‍යවරයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වුණා. ඒ අනුව ඔහුගේ ආශ්‍රිත වෛද්‍යවරුන් දෙදෙනෙකු නිරෝධායනයට යොමු කර අවසන්. මීට පෙර එම රෝහලේ දරුවන් 20කට සහ මව්වරුන් 12කට වෛරසය ආසාදනය වී තිබුණා. මෙවැනි මේ රෝගීන් වාර්තා වුණා කියලා රෝගී සත්කාර සේවාවන් අප රෝහල් තුළ කිසිම ආකාරයකින් අපි අඩාල කරගෙන නැහැ. ඉතින් ඒක නිසා මම කාරණක ඉල්ලා සිටිනවා රෝහලකට එන්න බිය වෙන්න එපා. රෝගී තත්ත්වයන් තියෙනවා නම් රෝහලට පැමිණිලා ඒ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කටයුතු කරන්න. මේ අතර වත්තල කෙරවල පිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවකයින් 49 දෙනෙකුට පසුගියදා කොවිඩ් වෛරසය ආසාදනය වීමත් සමග එහි අනෙක් සේවකයන් PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. ඊයේ ලැබුණු වාර්තාවලට අනුව එහි සේවකයන් 57 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ එම ආයතනයේ තවත් පිරිසකගේ PCR වාර්තා අද පැමිණීමට නියමිත බවයි. මේ අතර රාගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. එය තහවුරු වී ඇත්තේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ රාගම රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණීමෙන් පසු ලබා ගන්නා ලද PCR පරීක්ෂණයේදී. ඔහුගේ ආශ්‍රිතයින් වූ පොලිස් නිලධාරීන් 10 දෙනෙකු පොලිස් ස්ථානය තුළම නිරෝධායනයට යොමු කෙරුණා. සෞඛ්‍ය අංශ සඳහන් කළේ පොලිස් ස්ථානාධිපතිවරයාට වෛරසය ආසාදනය වූ ආකාරය මෙතෙක් අනාවරණ වී නොමැති බවයි. මේ අතර ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ පොලිස් නිලධාරියෙකුටද වෛරසය ආසාදනය වී තිබෙනවා. පොලිසිය පැවසුවේ බස්නාහිර පළාතේ පමණක් වෛරසය ආසාදනය වූ නිලධාරීන් 199ක් සිටින බවයි. ඒ අනුව විවිධ පොලිස් ස්ථානවලින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 358ක්. මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 23 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේ ඒ අතර කාන්තා රැඳවියන් 22 දෙනෙකු හා පිරිමි රැඳවියෙකු සිටින බවයි. එසේම හෝමාකම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා. වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ඔහුට ප්‍රතිකාර සිදු කළ වාට්ටුව తాවකාලිකව වසා දැමූ බවයි. අපේ රෝහලට පහුගිය 29 වෙනිදා රෝගියෙක් ඇතුළත් කළා ඇල්කොහොල් විත්ඩ්‍රෝල් ෆිට්ස් නිසා. එතනම ඔහුට කිසිම කොවිඩ් හිස්ටරි එකක් තිබුණේ නැහැ. දින 6ක් පමණ ප්‍රතිකාර ලැබුවා. මේ අතරතුර ඔහුට ඉන්ඩොස්කෝපි පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය වුණ නිසා විශේෂඥ වෛද්‍යවරුන් විසින් තීරණය කරා PCR පරීක්ෂණයක් කරමු. ඒක සාමාන්‍ය රුටින්ලි කරන දෙයක්. නමුත් මේ PCR පරීක්ෂණය මගින් ඔහු කොවිඩ් රෝගියෙකු බවට තහවුරු වුණා. මීගොඩ ආයුර්වේද රෝහලේ සේවය කළ වෛද්‍යවරයෙකුට COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම රෝහල ලබන 9 වෙනිදා තෙක් తాවකාලිකව වසා දැමුණා. අදාළ වෛද්‍යවරයාට වෛරසය ආසාදනය වූ ආකාරය මෙතෙක් අනාවරණ වී නැහැ. මේ අතර රුවන්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටි 15 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අතර එකම පවුලේ සිව් දෙනෙකුද සිටින අතර සියලු දෙනා පෑලියගොඩ ආශ්‍රිතයන්. එමෙන්ම හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ තවත් පුද්ගලයන් 16 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඔවුන් සියලු දෙනා පෑලියගොඩ ආශ්‍රිතයන් බවයි. මේ අතර හොරණ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවේ තවත් සේවකින් 14කට වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ පසුගිය 2 වෙනිදා හා 3 වෙනිදා සිදු කළ PCR පරීක්ෂණවලදී. මොවුන් සියලු දෙනා නිරෝධායනය වෙමින් සිටි පිරිස්. මේ අතර හොරණ ගෝනපොළ බැල්මිල්ල ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවන් 30 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අතර 90 හැවිරිදි කාන්තාවක්ද සිටින අතර මොවුන්ද පෑලියගොඩ ආශ්‍රිතයන්. වද්දුව වේරගම පාර උපාලි මාවත ප්‍රදේශයෙන් COVID-19 වෛරස් ආසාදිතයින් 6 දෙනෙකු ඊයේ හමු වී තිබෙනවා. නිරෝධායනය වෙමින් සිටි ඔවුන්ද පෑලියගොඩ ආශ්‍රිතයන්. මේ අතර වයික්කාල තඹරවිල ප්‍රදේශයේ 165 දෙනෙකු පමණ සේවය කරන කර්මාන්ත ශාලාවක පුද්ගලයන් 7 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ එහි සෙසු සේවකයින් 161 දෙනා ස්වයං නිරෝධායනයට යොමු කළ බවයි. ඔවුන්ට වෛරසය ආසාදනය වූ ආකාරය මෙතෙක් අනාවරණ වී නැහැ. මේ අතර අද පස්වරුවේ නව ආසාදිතයින් 213 දෙනෙකු හඳුනා ගැනුණා. ඔවුන් සියලු දෙනා පෙර ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. අද දිනේ වන විට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන වාර්තා වන්නේ 12783ක් ලෙසින්. ඉන් 7186ක් පූර්ණ සුවය ලබා ඇති අතර 5568ක් රෝහල්ගතව සිටිනවා. ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ 5ත් සමග මියගිය සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 29ක්. මේ අතර නැගෙනහිර කොළඹ මූලික රෝහලේදී අද COVID-19 වෛරසය වැළඳුණු මවක් නිරෝගී දරු උපතක් සිදු කළා.
වෛද්‍යවරුන් පවසන්නේ ඇයට සිදු කළ සිසේරියන් සැත්කම සඳහා 20 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් සහභාගී වූ බවයි. ලංකාවේ කොවිඩ් පොසිටිව් අම්ම කෙනෙකුට කරපු දෙවෙනි කරපු සිසේරියන් සැත්කම සිදු කරාද? ඇත්තටම සාමාන්‍යයෙන් සිසේරියන් සැත්කමක් කරනවට වැඩිය කොවිඩ් පොසිටිව් කෙනෙක්ගේ සිසේරියන් සැත්කමක් කරනකොට අපිට කොහොමද දැකලා ඇති PPEs කියලා අපි අඳිනේ ඇඳුමත් එක්ක අපිට ඇත්තටම හරිම අමාරුයි මේ ඔපරේෂන් එක කරන්න. නිකන් අර අත් දෙක බැඳලා වතුරේ දැම්මා වගේ තමයි ඒ වගේ හරි අමාරුවෙන් තමයි කරන්නේ. මොකද අපිට විෂුවල් උත් අඩුයි පේන්නේ නැහැ. අනිත් එක තමයි hand movements restrict වෙලා තියෙන්නේ. අපිට අවශ්‍ය විදිහට move කරන්න බෑ. මේ අවස්ථාව වෙනකොට අම්මා තාම හොඳින් යථා තත්ත්වයට පත් ඉන්නවා. බබත් තාම හොඳින් ඉන්නවා. කිසිම සංකෝචයක් නැතුව. තුන්වැනි කොවිඩ් රැල්ල ලබන වසර මුල වන විට පැමිණිය හැකි බවට පර්යේෂකයින් අනතුරු අඟවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අනාවරණ කරනවා. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් තුන්වන අවදානම් මට්ටමේදී මෙරට දෛනික කටයුතු පවත්වාගෙන යාම සඳහා ක්‍රියාවට නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නවතම මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබෙනවා. කොවිඩ් ව්‍යාප්තිය සිදුවන අවදාන මට්ටම් 4ක් පවතිනවා. පළමු මට්ටමේදී ආසාදිතයින් හඳුනා ගැනීමේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් පමණක් වන අතර එහිදී ආසාදිත පොකුරු දක්නට ලැබෙන්නේ නැහැ. දෙවන මට්ටමේදී එක් රෝගී පොකුරක් සමග ඒට සීමා වූ ප්‍රදේශයේ පමණක් ඇඳිරි නීතිය පැනවීම සිදුවන අතර තුන්වන මට්ටමේදී රටේ විවිධ දිස්ත්‍රික්කවලින් රෝගී පොකුරු බිහිවීමත් ඒ ප්‍රදේශවලට ඇඳිරි නීතිය පැනවීමත් සිදුවනවා. සිවන මට්ටම ප්‍රජා සම්ප්‍රේෂණය වන අතර එහිදී රටේ විවිධ ප්‍රදේශවලින් කිසිදු මුල් සම්බන්ධයක් නොමැති රෝගී පොකුරු බිහිවීම දක්නට ලැබෙනවා. ඒ අනුව තුන්වැනි කොවිඩ් රැල්ල ලබන වසර මුලවන විට පැමිණිය හැකි බවට පර්යේෂකයන් අනතුරු අඟවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අනාවරණ කරනවා. කොවිඩ් එක්ක තව අවුරුදු 2කට වැඩිය අපිට මෙහෙම ගත කරන්න වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ලෝකයේ කොවිඩ් ගැන පරීක්ෂණ පවත්වන විද්‍යාඥයෝ කියන කාරණයක් තමයි දෙවෙනි කොවිඩ් රැල්ලේදීවත් අපි හොයාගත්තේ නැති වුණොත් බෙහෙතක් තුන්වෙනි කොවිඩ් රැල්ලක් ලබන වසරේ මුල භාගයේදී එන්න පුළුවන්. එය දැන් තියෙන වෛරස් එකටත් වැඩිය භයානක වෙන්න පුළුවන්. අපිට කොරෝනාත් එක්ක ජීවත් වෙන්න නම් මේ උපක්‍රම පුරුදු වෙන්න වෙනවා. එහෙම නැතුව අපිට ඉදිරි අවුරුද්දක් කටයුතු කරන්න බෑ. පවතින මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් තුන්වන අවදානම් මට්ටමේදී COVID-19 වසංගතයෙන් ආරක්ෂා වෙමින් දෛනික කටයුතු පවත්වාගෙන යාම සඳහා ක්‍රියාවට නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්ෂේත්‍ර 55ක් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබෙනවා. ඊට අනුව තුන්වන අවදානම් මට්ටමේදී පාසල් විශ්වවිද්‍යාල උපකාරක පන්ති සිනමා ශාලා ළමා උද්‍යාන සත්වෝද්‍යාන සැනකිලි සංගීත සංදර්ශන සම්බාහන මධ්‍යස්ථාන සමාජ ශාලා හා නවාතැන් සපයන ස්ථාන සම්පූර්ණයෙන් වසා තැබිය යුතු වනවා. මහජන රැස්වීම් එලිමහන් උත්සව ගෘහස්ත උත්සව ආදිය සම්පූර්ණයෙන් තහනම් වන අතර බන්ධනාගාරවල රැඳවියන් බැලීම සඳහා අමුත්තන්ට ඒමද තහනම් කෙරෙනවා. පෙර පාසල් දිවාසුරකු මධ්‍යස්ථාන අවන්හල් බේකරි හෝටල් සහ විවේකාගාර සුපිරි වෙළඳසැල් සාප්පු සංකීර්ණ විවෘත වෙළඳපොළ ආර්ථික මධ්‍යස්ථාන කොණ්ඩා සැකසුම් ස්ථාන ව්‍යායාම මධ්‍යස්ථාන රෙදිසේදුම් ස්ථාන ඇඳුම් මසන ස්ථාන හා මූල්‍ය ආයතන ආදිය එහි මුළු ඉඩ ප්‍රමාණයෙන් 50% දක්වා පමණක් පුද්ගලයන් රැස්වන ආකාරයෙන් පවත්වාගෙන යා හැකියි. සෑම පූජනීය ස්ථානයකම පුද්ගල සහභාගීත්වය එක වරකට පුද්ගලයන් 25 දෙනෙකුට පමණක් සීමා කළ යුතු වනවා. අවමංගල්‍ය උත්සවයකට උපරිම පුද්ගලයන් 25කට පමණක් සහභාගී වීමට අවසර හිමිවන අතර මංගල උත්සවයකට සහභාගී කරගත හැක්කේ උපරිම අමුත්තන් 50 දෙනෙකු පමණයි. කෙසේ වෙතත් රජයේ කාර්යාල, රජයේ රෝහල්, පෞද්ගලික රෝහල්, ඖෂධහල්, රසායනාගාර, පෞද්ගලික අංශයේ කාර්යාල ආයතන, ඉදිකිරීම් ස්ථාන ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව අවම සේවක සංඛ්‍යාවක් සමග පවත්වාගෙන යා හැකියි. එබැවින්ම මධ්‍යසාර අලෙවිසැල් ආහාර පිටතට රැගෙන යාම සිදු කරන අවන්හල් හා කෘෂිකාර්මික ස්ථාන ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් මත පවත්වාගෙන යා හැකියි. බස්රථ හා දුම්රිය ආසන ධාරිතාවෙන් 75% දක්වා මගින් ප්‍රවාහනය කළ හැකි වන අතර වෙනත් වාහනවල මගී සංඛ්‍යාව එහි ආසන ගණනින් 50%කට සීමා කරනවා. එමෙන්ම පුද්ගල දුරස්ථභාවය මීටර 1.5ක් ලෙස පවත්වා ගැනීමටද මින් නිර්දේශ කර තිබෙනවා. මේ අතර කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා ලබා දී ඇති උපදෙස් වලට අනුගත වෙමින් මේ වන විටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වෙළඳසැල් ආදී ආයතනවලට ඇතුළු වන පුද්ගලයින්ගේ තොරතුරු සටහන් කර ගැනීම සිදුවනවා.
කොවිඩ් අනතුරක් වගේ දැනුනොත් අපි මෙතට පැමිණිය අයට දැනුම් දෙන්න තමයි අපි ඒක වැඩපිළිවෙල කරගෙන යන්නේ. සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙලක් හැටියට මෙම සිස්ටම් එක ඇත්තටම හොඳයි කියලා කියන්න පුළුවන්. රෝගයක් බෝ වුණත් ඉතින් හොයාගන්නත් ලේසිනේ. වෙලා යනවා වගේ තේරෙනවද ඒක? අපි ආව වැඩි වෙලාවක් ගියේ නෑ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ මෙවන් කටයුතු වලට සහාය නොදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි. මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ එදිනදා ජීවිතයේ අපිට අවශ්‍ය වෙන යම් දේවල් 55ක් ගැන ඒකේ සඳහන් වෙලා තියෙනවා කරන්න ඕනේ කොහොමද මේ කාරණා සියල්ල තියෙනවා. ඉතින් ඒවා නිරෝධායන නියෝගයක් වෙනවා. ඒ නිරෝධායන නියෝගයකට පටහැනිව යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ඒ කියන ආකාරයට අනුගත වෙන්නේ නැතුව ඒක නීතිය වරදක් වෙනවා. කවුරු හරි කෙනෙක් වැරදි නමක් වැරදි විදිහට ලිපිනයක් යම් කිසි ලේඛනයක ලියලා සටහන් කරනවා නම් ඒක අපේ රටේ අපරාධ නීතිය යටතේ කූට ලේඛන සෑදීමක් නැත්නම් අසත්‍ය ලේඛන සෑදීමක් එවැනි අයට විරුද්ධව අවුරුදු 5 දක්වා කාලයක බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් කිරීමේ හැකියාවක් තියෙනවා. අනිත් එක ඒ වගේ අවස්ථාවක ලේඛනයක් හැදුවොත් වැරදි තොරතුරක් වැරදි ෆෝම් එකක් පිරෙව්වොත් ඒක ලේඛනගත සාක්ෂියක් වෙනවා. ඉතින් ඊටාම ලේසියෙන් එවැනි නඩු ඔප්පු කිරීමේ හැකියාවකුත් තියෙනවා අධිකරණයේ. කොවිඩ් රෝගියෙකු රෝහල් ගත කර දින 14කට පසු PCR පරීක්ෂාවකින් තොරව රෝහලින් පිටත් කර යැවීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍යාසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ එසේ පිටත් කර යවන්නේ අදාළ කාලය තුළ කිසිදු COVID-19 රෝග ලක්ෂණයක් නොමැති පුද්ගලයන් පමණක් බවයි. COVID-19 ආසාදිත රෝගීන් 5568 දෙනෙකු මෙවන විට දිවයින පුරා පිහිටුවා ඇති ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. කෙසේ වෙතත් රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ නිරෝධායන කාල සීමාවෙන් පසුව PCR පරීක්ෂණයකට ලක් කිරීමෙන් තොරවම ඔවුන් සමාජගත කිරීම මේ වන විට සිදුවන බවයි. දැන් ආසන්නතම උදාහරණය තමයි දවස් 2-3කට ඉස්සෙල්ලා මේ අද ඊයේ වගේ මුදාහරින්න තිබිච්ච පිරිසක් කෑගල්ල දිස්ත්‍රික්කය තුල PCR පරීක්ෂාවට ලක් කළා. එතකොට පෙරේදා වෙනකොට වාර්තා වුණා ඒ අය පොසිටිව් කියලා. ඒතර බැරි වෙලාවත් PCR පරීක්ෂණයකින් තොරව මේ අයව සමාජයට මුදා හැරියා නම් කෑගල්ල දිස්ත්‍රික්කය තුල රෝග ව්‍යාප්ත වෙන්න හේතුවක් වෙනවා. ඒක අපි නිරෝධායනය සඳහා ගත කරපු ශ්‍රමය කාලේ අපරාධේ. මොකද රෝගීන් පිරිසක් තමයි නිරෝධායනයෙන් පස්සේ අපි සමාජයට මුදා හැරලා අඩුම ගානේ පළමු පෙළේ ආසිතියෝ 25000ද 30000ද ඒ සියලු දෙනා අඩුම ගානේ PCR පරීක්ෂණය කිරීමකින් තොරව අර පවුල්වල ඉන්න අනිත් අයව නිදහස් කිරීම සමාජයට ඉතාම බැරෑරුම් සහ භයානක ප්‍රතිඵල ගෙන එන තත්ත්වයක් වෙන්න පුළුවන්. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගිය 30 වෙනිදා එම මධ්‍යස්ථාන වෙත ලිපියක් යොමු කරමින් කොවිඩ් ආසාදිතයන් රෝහල් වලින් පිටත් කර යැවීම සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබුණා. එහිදී දෛනිකව වැඩිවන රෝගීන් සංඛ්‍යාව රසායනාගාර පහසුකම් මෙන්ම රෝහල් වල ධාරිතාවය සම්බන්ධයෙන්ද අවධානයට යොමුව තිබුණා. ඒ අනුව PCR පරීක්ෂාවකින් තහවුරු වන ආසාදිතයෙකු PCR පරීක්ෂාවකින් තොරව රෝහලෙන් පිටත් කර යවන්නේ අදාළ දින 14 තුල කිසිදු COVID-19 රෝග ලක්ෂණයක් නොපෙන්නුවහොත් පමණයි. මේ පිළිබඳ අද දෙරණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති වේද සහ අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගෙන් විමසීමක් කළා. ඇය පැවසුවේ පුද්ගලයෙකුට කොවිඩ් වැළඳී දින 7කින් පසුව එම පුද්ගලයාගෙන් තවත් අයෙකුට වෛරසය තවදුරටත් බෝවීමේ හැකියාව ක්‍රමයෙන් පහව යන බවයි. දැනට තියෙන විද්‍යාත්මක දැනුමෙන් අපිට පෙන්වුම් කරලා තියෙන්නේ කොවිඩ් කිසිම රෝග ලක්ෂණයක් පෙන්වුම් කරන්නේ නැති හෝ මධ්‍යම ප්‍රමාණයේ රෝග ලක්ෂණ තියෙන. ඒ කියන්නේ උණ ගුරමාරු වගේ සුළු රෝග ලක්ෂණ තියෙන අයගෙන් දවස් 7කට පස්සේ ඒගොල්ලන්ගේ ශ්වසන තරලයේ වෙන පුද්ගලයන්ට ආසාදනය වෙන තරමට වෛරස් ප්‍රමාණයක් නැහැ. ඒකින්ද වෙනස් රටවල් වල දවස් 7ක් 10ක් වෙනකොට කිසිම පරීක්ෂණයකින් තොරව මේ කොවිඩ් ආසාදිතයන් රෝදාන මධ්‍යස්ථාන වලින් නිදහස් කරනවා. ඒතොර ලංකාවේ වැඩි හොඳට දවස් 7න් හෝ 10න් නැතුව දවස් 14කින්ම නිරෝධාන මධ්‍යස්ථාන වලින් පිටත දමන්නේ අපි හිතමු දරුණු රෝග ලක්ෂණ. ඒ කියන්නේ නියුමෝනියා සහ වෙනස් සංකූලතා තියෙනවා නම් කොවිඩ් ආශ්‍රිතව. එසේත් නැතිනම් ප්‍රතිශක්තිකර පද්ධති ඊටම දුර්වල නම්. ඒ කියන්නේ අපි පිළිකා රෝගියෙක් හෝ අවයව බද්ධ වලින් පස්සේ අරගන්න ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරන බෙහෙත් වගේ ඒවා ගන්න පුද්ගලයන්ගෙන් දිගු කාලීනව අනිත් අයව ආසාදනය කරන්න පුළුවන් වෛරස් ප්‍රමාණයක් එම අයගෙන් පිට වෙනවා. එතකොට එවන් අය රෝහල් වලින් නිදහස් කරන්න පෙර අනිවාර්යයෙන්ම ඒගොල්ලන් PCR පරීක්ෂණයට සහ ප්‍රතිදේහ පරීක්ෂණයට ලක් කරනවා. මේ අනුව පුද්ගලයන් ස්වයං නිරෝධායනයට යොමු කරන ආකාරය සහ එම පිරිස් යලි සමාජගත කරන ආකාරය පිළිබඳව හෙට දිනේදී ජාතික මාර්ගෝපදේශයක් නිකුත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසෙල ගුණවර්ධන මහතා පවසනවා. ඔක්තෝබර් 12 වෙනිදා ආරම්භී අපොස උසස් පෙළ විභාගය අදින් අවසන් වුණා.
විභාග කොමසාරිස් සනත් පූජිත මහතා සඳහන් කළේ උත්තර පත්‍ර පරීක්ෂණ කටයුතු සාක්ෂි උපදෙස් මත සිදු කෙරෙන බවයි. පසුගිය ඔක්තෝබර් 12 වෙනිදා අපොස උසස් පෙළ විභාගය ආරම්භ කෙරුණේ කොවිඩ් අවදානමට සමාජයේ මුහුණ දෙමින් සිටි පසුබිමකයි. කෙසේ වෙතත් සෞඛ්‍ය උපදෙස් වලට අනුව විභාගයේ පැවැත්වීම සඳහා අධ්‍යාපන නිලධාරීන් ඇතුළු සියලු දෙනා විශාල උනන්දුවක් දැක්වුවා. මේ දෙමව්පියන් රජය පිළිබඳ විශ්වාසය තබලා තමන්ගේ දූ දරුවන් මේ විභාගයට පෙනී සිටීම සඳහා එවීම අපි අගයකොට සලකනවා. ඒ වගේම සියලු දෙනාම එක්කාසු වෙලා විශාල කැපවීමකින් මේ වැඩේට අවතීර්ණ වූ නිසා තමයි උසස් පෙළ විභාගයේ මේ විදිහට සාර්ථකව පවත්වලා අද අවසන් කිරීමට පුළුවන් වුණේ. විභාග කොමසාරිස් සනත් පූජිත මහතා සඳහන් කළේ උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගීම සෞඛ්‍ය උපදෙස් වලට අනුව සිදු කරන බවයි. ලකුණු දීමේ පටිපාටි සකස් කිරීම, ඒ වගේම පිළිතුරුපත් පැකැට්ටු නැවත පැනල් කිරීම වැනි සියලු රාජකාරී මේ දිනවලද සිදු කරමින් පවතිනවා. ඒ අනුව පිළිතුරුපත් ඇගීම සඳහා සියලු කටයුතු සූදානම්. පළමු වටයේ ප්‍රාදේශීය වශයෙන් පිළිතුරුපත් ඇගීමේ කටයුතු ආරම්භ කළා. අවසානයේදී බස්නාහිර පළාතේ පරීක්ෂකවරුන් සම්බන්ධ කරගෙන ඉතිරි උත්තර පත්‍ර සියල්ල ලකුණු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම තමයි අපේ සැලසුම වී තිබෙන්නේ. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය සහ නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් සොයා අදත් මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. මේ අතර පොල්ගහවෙල නගරයේ මුඛ ආවරණ නොපැළඳ වෙළඳසැල් හා ප්‍රසිද්ධ ස්ථානවල සිටි පුද්ගලයන් 30 දෙනෙකුට රුපියල් 5000 බැගින් දඩමුදලක් නියම කිරීමට පොල්ගහවෙල මහේස්ත්‍රාත්වරයා අද පියවර ගත්තා. මේ අතර ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමේ 49 වැනි වාර්ෂික සම්මන්ත්‍රණය පසුගිය 4 වනදා ආරම්භ වුණා. අන්තර්ජාලය ඔස්සේ පැවති එම සම්මන්ත්‍රණයට ලෝපුරා රටවල් රැසක 350කට අධික විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් හා පුහුණු ශල්‍ය වෛද්‍යවරුන් එක්ුණා. During these days, in spite of the ongoing pandemic, by moving to an online platform, it has been a great opportunity for Sri Lankan surgeons and trainees to showcase their research and hard work by presenting papers at this conference. මේ අතර COVID-19 අවදානම හේතුවෙන් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබූ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත් කොහුපිටිය පොලිස් බල ප්‍රදේශය සහ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය අද යලි විවෘත කෙරුණා. වෙළඳ සැල් කිහිපයක් විවෘත කර තිබුණත් නගරයේ දක්නට ලැබුණේ දැඩි පාළු ස්වභාවයක්. මේ අතර හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර තිබූ මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් බදුගම නව ජනපදයේද අද යලි විවෘත කෙරුණා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලත් රැපිඩ් පරීක්ෂණ කට්ටල ලක්ෂ 2ක් ඊයේ දිනේදී මෙරටට ආනයනය කර ඇති අතර ඉදිරි සතියක කාලය තුල තවත් කට්ටල ලක්ෂ 8ක් ගෙන්වීමට සැලසුම් කර තිබෙනවා. කොවිඩ් රෝගීන් කඩිනමින් හඳුනා ගැනීම සඳහා රැපිඩ් ප්‍රතිදේහ පරීක්ෂාවන් දෙකකට අනුමැතිය දීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පසුගියදා නිවේදනය කළා. Last week we reached an important milestone in which WHO issued the first emergency use listing for a quality antigen-based rapid diagnostic test, and we expect other rapid tests to follow. Today, I have good news. These tests provide reliable results in approximately 15 to 30 minutes, rather than hours or days at a lower price with less sophisticated equipment. මේ අතර පසුගියදා අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට එක් වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලත් පරීක්ෂණ කට්ටල තොගයක් ලෝක සෞඛ්‍ය සංවිධානය හරහාම තමා ඇනවුම් කළ බවයි. මේකට අපිට යොමු වෙන්න තාමත් බැරිද? නෑ දැන් අපි යොමු වෙන්න පටන් අරගෙන තියෙනවා. මේ මෑත කාලේ WHO එකෙන් ඇන්ටිජන් ටෙස්ට් කිට් දෙකක් රෙකග්නයිස් කරා. මේ වෙනකොට ලංකාවේ ඒක වැලිඩේට් කරගෙන යනවා. ඒ කියන්නේ ගෙනල්ලා ඉවරයි දැන්ට සාම්පල් එක? වැලිඩේට් කරන්න සාම්පල් යම් කිසි ප්‍රමාණයක් ගෙනල්ලා තියෙනවා. ආරංචි වෙලා තියෙන විදිහට ඒක ප්‍රතිඵල හොඳ මට්ටමක තියෙනවා. හැබැයි ඒක කම්ප්ලීට් වෙනකන් අපිට කියන්න බෑ 100% සක්සස්ෆුල් කියලා. හැබැයි මම WHO එක හරහා ඒකෙන් ටෙස්ට් කිට් ලක්ෂයක් දැනට ඕඩර් කරලා තියෙනවා. ඒගොල්ලෝ තව අපිට සතියකින් විතර ඒක ලබා දෙන්න පුළුවන්. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලත් රැපිඩ් පරීක්ෂණ කට්ටල ලක්ෂ 2ක් ඊයේ දිනේදී මෙරටට ආනයනය කර ඇති අතර ඉදිරි සතියක කාලය තුල තවත් කට්ටල ලක්ෂ 8ක් ගෙන්වීමට සැලසුම් කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම පරීක්ෂණ කට්ටල මෙරටට ගැනීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව අදහස් පළ කළා. රැපිඩ් ටෙස්ට් කිට් ලංකාවට ගේන්නත් ගජමිතුරු සමාගමකට එහෙම නැත්නම් නාලිකාවක්
අයිති ඒ අයගේ සමාගමකට බාර දීලා තියෙනවා. මේ හරහා මේ වන විට තොග ඇනවුම් කරලා තියෙනවා. ඒ ආයතනය අධික මුදලකට මිලකට තමයි මේ රැපිඩ් ටෙස්ට් කිට් ලංකාවට දැන් එන්නේ. ඕගොල්ලෝ ඔක්කොම දැක්ක පාර්ලිමේන්තුවේදී ඔය නලින් බණ්ඩාරම කිව්වා මේවා කරන්නේ නැත්තේ ඇයි මේ ආණ්ඩුව ලෝකේ අනිත් රටවල් වල කරන දේවල් කරන්නේ නැහැ කියලා. විනාඩි 15කින් පරිස්සමයක් කරලා රටේ ජනතාව මුදා ගන්න හදනකොට ඒක නතර කරන්න තමයි නලින් බණ්ඩාර ඇතුළු මේ විපක්ෂය හදන්නේ. මේ මෑතකදී මේ දැන් ඖෂධ වර්ගයක් නේද? ඒකට කියන්නේ රැපිඩ් ටෙස්ට් කිට් කියලා. 28 වෙනිදා මේක ටෙන්ඩර් එක දැම්මා. දෙවෙනිදා ඇරියා. කම්පැනි 30ක් මේකට මේ ටෙන්ඩර් එකට ඇප්ලයි කරුවා. තුන්වෙනිදා මේක දුන්නා. පස්වෙනිදා යනකොට බඩු ටික ආවා. ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඒ නියමිත ක්‍රමවේදය අනුව ටෙස්ට් කිට් එක ගෙනල්ලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරලා තියෙන. තව ටෙස්ට් කිට් ඒ බ්‍රෑන්ඩ් තියෙනවා, සමාගම් තියෙනවා, රටවල් තියෙනවා. ඒවා ඉදිරිපත් කරන. එතකොට ඒ සම්බන්ධයෙන් රාජ්‍ය සලකා බලනවා. දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දීලා තියෙන්නේ ඇමරිකාවෙත් කොරියාවෙත් සමාගම් දෙකකට තමයි මේ ඇන්ටිජන් ටෙස්ට් කිට් එක සම්බන්ධයෙන්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ටෙස්ට් කියලා කියන්නේ PCR කියන එක නෙවෙයි. ටෙස්ට් කියන්නේ බහුවිධ පරීක්ෂණ ක්‍රමවේදයකට අදාළව කටයුතු කරන්න කියලා. ඒතකොට ලෝකෙම කටයුතු කරේ එහෙමයි. චීනය ඔය ශනික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ සුමාන 3කින් හැදුවා. ඒගොල්ලන්ගේ වසංගතේ ඇවිල්ලා. වැරදි ගැන සාකච්ඡා කර ඉන්නවට වඩා ඒ වැරදි සෙවීමට වෙනම සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙනවා විමර්ශනාංශයක්. අපිට තියෙන්නේ මේ ගෙනාපු එකෙන් කොහොමද මහ ජනතාවට සේවය කරන්න කියන එක. දිනක් තුළ හඳුනාගත් වැඩිම ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව ගත වූ පැය 24 තුළදී වාර්තා වී තිබුණා. ඒ ආසාදිතයන් 6,08,550ක් සහ මරණ 9,056ක් ලෙසින්. වසංගතය ආරම්භ වීමෙන් පසු ඕනෑම රටකින් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ ඇමරිකාවෙන් වාර්තා වූ අතර එය 1,20,000 ඉක්මවනවා. අමරිකා ජනාධිපතිවරණය උණුසුම් මුහුණුවරක් ගනිද්දී අඛණ්ඩව දෙවන දිනටත් එරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගියා. ගත වූ පැය 24ේදී ආසාදිතයින් 1,21,054ක් හඳුනා ගනිද්දී රෝහල් ගත කළ සංඛ්‍යාව 53,000කට අධිකයි. ඒ සමග ඇමරිකාවේ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 99 ලක්ෂය ඉක්මවා තිබෙනවා. අඛණ්ඩව තෙවන දිනටත් දෛනික මරණ දහස ඉක්මවා ඇති අතර ඇමරිකා රෝගපාලන මධ්‍යස්ථානය පවසන්නේ නොවැම්බර් අග වන විට එරට සමස්ත කොවිඩ් මරණ 2,66,000 දක්වා ඉහළ යා හැකි බවයි. කොවිඩ් දෙවන රැල්ල පාලනයට යුරෝපයේ සෑම රටකම පාහේ සීමා පැනවුවත් දැඩි ක්‍රියාමාර්ග ගනිමින් රට සම්පූර්ණයෙන් වසා දමා ඇත්තේ ප්‍රංශය පමණයි. ඊයේ එරටින් 58,046ක වාර්තාගත ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ අතර නව මරණ සංඛ්‍යාව 363ක්. ප්‍රංශය පැරිස් නුවර සහ අනෙකුත් නගර කේන්ද්‍ර කරගනිමින් කොරෝනා දෙවන රැල්ලෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව සහ මියන සංඛ්‍යාව ක්‍රමානුකූලව ඉහළ ගිය නිසා ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතා තීරණය කළා ප්‍රංශය තුළ නිරෝධායන ඇදිරි රීති සමග ලොක්ඩවුන් කාල සීමාවක් කරන්නට. ඉතින් මෙම ලොක්ඩවුන් කාල සීමාව දෙසැම්බර් 1 වෙනිදා දක්වා බලපැවැත්වෙනවා ඇති. එම කාල සීමාව තුළ සමාජ ශාලා, ආපන ශාලා වැනි පුද්ගලයන් වැඩි වශයෙන් රැස් වෙන ස්ථාන වසා දැමීමට තීරණය කර තිබෙනවා. වගේම ජනතාවට තම නිවෙස් වලින් පිටතට පැමිණීමට අවසර දෙන්නේ අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා පමණයි. ගෙවී ගිය දිනේ එක්සත් රාජධානියෙන් නව ආසාදිතයින් 24,141ක් සහ නව මරණ 378ක් වාර්තා වුණා. පවතින තත්ත්වය හමුවේ සති 4කට එංගලන්තයේ වසා දැමීමට ඊයේ පියවර ගැනුණු අතර සංචරණ සීමා ක්‍රියාත්මක වීමට පෙර ලන්ඩන් වැසියන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද නොතකමින් ක්‍රියා කළ ආකාරය විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ අතර ඉතාලියේ ඇඳරි නීති කාල සීමාව අද සිට තවදුරටත් දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ පෙර දිනේදී ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව යලි සැලකිය යුතු ලෙස ඉහළ යාම හේතුවෙන් ඊයේ නව ආසාදිතයින් 34,505ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 428ක් ලෙස සටහන් වුණා. ඉතාලියේ මිලානෝ නගරයේ ඇතුළු අනිත් ප්‍රදේශවලින් විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් ආසාදනය වී ඇති බවත් වාර්තා වෙනවා. ඉතාලියේ සංචරණ නීති ඉතාමත් දැඩි ලෙස මේ වන විට පනවා තිබෙනවා. එම නීති රීති අද දිනේ සිට ලබන දෙසැම්බර් 3 වෙනිදා දක්වා බලපෑත්වෙන බවට තමයි රජය ඊයේ නිවේදනය කළේ. ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 4,90 ලක්ෂය ඉක්මවා අවසන්. මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 12,40,524ක් ලෙසින්.